දේශපාලන වශයෙන් පාදඩකරණය වූ රටක් ආර්ථිකවත් සමාජීයවත් සංස්කෘතිකවත් සදාචාරාත්මකවත් පාදඩකරණය වූ රටක් ඉන් මුදවා ගැනීම සඳහා ඉල්මහා විරුවන්ගෙන් මග සොයා යමු ශක්තිය ධෛර්යය උකහා ගනිමු මීළඟට 24 වන ඉල්මහා විරු සමරුවේ සමරු දේශනය කිරීම සඳහා ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ගෞරවනීය පූජකතුමනි මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ නායක ආදරණීය සෝමන් සමරසිංහ සහෝදරයාගෙන් අවසරයි ඒ වගේම මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහෝදරුන්ගෙන් මධ්‍යම කමිටුවේ සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගීලා ඉන්න අපේ පක්ෂයේ සමාජිකවන් ඇතුළු ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදරියනි සහෝදරුනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම මේ 24 වෙනි ඉල්මා විරු සමරුවේදී අන්තර්ජාලය හරහා අප සමග එකතු වෙන ලොව පුරා විශ්‍රේ සිටින අපේ පක්ෂයේ සියලුම සමාජිකවන්ගෙන් අපට ආදරය කරන සියලු දෙනාගෙන් අවසරයි. මාධ්‍යවේදීනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි අද මේ මාතර බෙරළ උද්‍යානයට එකතු වෙලා තියෙන්නේ මීට අවුරුදු 24කට කලින් අපෙන් සමුගත්තු එමත් නැත්නම් මීට අවුරුදු 24කට කලින් එවකට පැවතිච්ච ධනපති ආණ්ඩුව විසින් අපෙන් උදුරාගත්තු අපේ පක්ෂ නිර්මාතෘවර සදාදරණීය රෝහණ විජේර සහෝදරයා ඒ වගේම අපේ පක්ෂ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු එදා මියගිය දමරා දැමූ අපේ සියලුම ආදරණීය සහෝදර සහෝදරියන් අනුස්මරණය කිරීම සඳහා ඔබ කවුරුත් දන්නවා හැම වසරකම ජනතා විමුක්ති පෙරමුණේ අපි කොතන හිටියත් කුමන තත්ත්වයක හිටියත් කුමන දුෂ්කරතාවයක හිටියත් අපි අපේ ප්‍රේමණීය සගයින් අපට පක්ෂයක් හදා දීපු මේ පක්ෂය අපේ රටේ වමේ ව්‍යාපාරය බවට පත් කරන්න වෙහෙස මහන්සි වෙච්ච ඒ වගේම අපට මඟ කියා දීපු අපට ආදර්ශයන් දීපු මේ සිළු දෙනා අනුස්මරණය කරලා අපේ ඉදිරි දේශපාලන වැඩවලට උන්ගෙන් දැනුමද ධෛර්යයද ශක්තියද අවබෝධයද උකහා ගැනීම අපි හැම අවුරුද්දකම කරනවා. ඒ අනුව තමයි අපි මේ 2013 වසරෙත් 24 වෙනි ඉල්මහා විරු සමරුවේදී අපි කවුරුත් එකතු වෙලා තින්නේ අනාගත දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් ඉල්මහේ දීපිදු අපේ සියලුම ආදරණීය සහෝදර සහෝදරයන්ගෙන් අපේ ජීවිතවලට එකතු කරගත යුතු අත්දැකීම් දැනුම විශ්වාසය ධෛර්යය එකතු කරගෙන යන්න. අද අපි මේ මාතර නගරයට එකතු වෙලා ඉල්මහා විරුවන් සමරනකොට අපට දැනෙන දෙයක් තියෙනවා මාතර දකුණේ නගරයක් ජනතා විමුක්ති පෙරමුණේ උපතත් එක්ක සම්බන්ධ වෙච්ච පළාත තමයි දකුණ. නිසා විශේෂයෙන් අපි හිතනවා මේ ඉල්මහා සමරුව අපට කරුණු කීපකින් වැදගත් කියලා. එක පැත්තකින් ගත්තොත් අපේ රටේ විප්ලවීය ව්‍යාපාර ලෙස අලුත් වමේ ව්‍යාපාර ලෙස මේ රටේ ධනවාදය අවසන් කරලා නව සමාජවාදී සමාජයක් නිසක ලෙසම නිර්මාණය කරන පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරේ මේ බිමේදී දකුණේදී. අපේ පක්ෂ නිර්මාතෘවරයා රෝහණ විජේ සහෝදරයා ඉපදුනේ තංගල්ලේ. ඒත් කුඩා කාලේ සිට හැදී වැඩුණේ මීට පොඩක් ඇහෙන් තියෙන මාතර කෝට්ටේගොඩදී. පාසල් ගියේ මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේ තියෙන ගොඩඋඩ මහාවිද්‍යාලයට. එනිසා දකුණ මාතර අපේ පක්ෂයේ උපත සමග සම්බන්ධයක් තියෙනවා. අපේ පක්ෂයේ නිර්මාතෘවර රෝහණ විජේර සහෝදරයාගේ බිම ලෙස මේක අපට වටිනවා. එනිසා අපේ රටේ දුක් විඳින මිනිස්සුන්ට වැඩ කරන ජනතාවට තමන්ගේ වෙච්ච පක්ෂයක් ධනපති පන්තියෙන් වෙනස් වෙච්ච ධනපති පන්තියට විකල්ප දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම ආරම්භ වෙච්ච ඒ නිර්මාතෘවර ඉපදිච්ච බිම මේ දකුණෙන් සාපිතනෝ අද අපි දකුණට ඇවිල්ලා දකුණේ මාතරට ඇවිල්ලා 24 වෙනි ඉල්මා විරු සමරුව සමරන මොහොත අපට වැදගත් කියලා. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි හිතනවා මේ අවස්ථාව අපට වැදගත් කියලා. ඇයි? අපි විශ්වාස කරනවා අපට සැලසුමක් තියෙනවා අපිට ධෛර්යයක් අධිෂ්ඨානයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලයේ මුණ දීපු දුෂ්කරතා පසුබෑම් බිඳ වැටීම්
සියල්ල අවසන් කරලා හෙට දවසේදී අනිවාර්ය ලෙසම රට ජනතාව දිනවන නව දේශපාලන ගමනක් පටන් ගන්න ජනතා විමුක්ති පෙරමුණ පියවර තියලා තියෙනවා. නව ජවයකින් යන්න අලුත් සැලසුම් සමග ඉස්සරහට යන්න පටන් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. අන්නේ ආරම්භ කරන අවස්ථාව ලෙස අපි හිතනවා මේල්මා සමරුව අපට වැදගත් කියලා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරත්වය, ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය, ජනතා විමුක්ති පෙරමුණේ බලය, ජනතා විමුක්ති පෙරමුණේ එකමුතුකම, ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අභියෝගකදී පසු නොබැස ඉදිරියට යන්න, ජයග්‍රහණය කරා ඉදිරියට යන්න සූදානම් කියන ඒ විශ්වාසය තහවුරු කරන තැන බවට මෙතනපත් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලේ පුරාම ජනතා විමුක්ති පෙරමුණ දුෂ්කරතා රැසක් මැද ඉස්සරහට ආවේ. අපේ පක්ෂය පටන් ගත් දවසේ සිටම අපි මේ ගමන ඇවිත් තියෙන්නේ වසර 48ක මේ ගමන ඇවිත් තියෙන්නේ සුව පහසු මාවතක නෙවෙයි. රෝසමල් ඇතිරු මාවතක නෙවෙයි. රතු පළස් දිගේ ආපු ගමනක් නෙවෙයි. අපි මේ ගමන ඇවිත් තියෙන්නේ තාමත් කටුක දුෂ්කර මාවතක් ඔස්සේ ඇවිත් තියෙන්නේ. බාධක ගහන මාවතක් ඔස්සේ ඇවිත් තියෙන්නේ. රෝහණ විජය සහෝදර මේ පක්ෂය පටන් ගද්දිත් ඒ බාධක තිබුණා. රෝහණ සහෝදරයා අපට හමු වෙලා ඉන්පස්සේ 1989න් පස්සේ මේ ගෙවිච්ච අවුරුදු 24 තුලත් අපට නොයෙකුත් බාධක තිබුණා. පක්ෂය කඩන්න උත්සාහ කිරීම තිබුණා, බිඳින්න උත්සාහ කිරීම තිබුණා. සතුරා විවිධ උපකල්පන කරා, අනාවැකි කිව්වා, ජනතා විමුක්ති පෙරමුණේ අවසාන ගැන කතා කරා. හැබැයි ඒ සියල්ලට පස්සෙත් අද අපි සමත් වෙලා තියෙනවා මාතරට දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුණේ සමාජ නැතු කරලා මේල් මාවිසු සමරුව පවත්වලා ලංකාවේ තියෙන එකම ව්‍යාපාරය, ලොකුම වමේ ව්‍යාපාරය, එකම වමේ ව්‍යාපාරය, ලංකාවේ තියෙන සැබෑ විප්ලවවාදී ව්‍යාපාරය මේ රටේ ධනවාදය පෙරලා දානවා නම් පෙරලා දාන්න පුළුවන් හැකියාව තියෙන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පානයි. රෝහණ විජය සහෝදරයා නිර්මාණය කරපු තමන්ගේ ජීවිතයෙන් ආරක්ෂා කරපු ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියන එක නැවත තහවුරු කරන්න ඔප්පු කරන්න අද අපට පුළුවන් වෙලා තියෙනවා. එනිසා අපි හිතනවා මේ අවස්ථාව අපට ගොඩක් වැදගත් කියලා. ඉතින් අපි එහෙම මාතරට ඇවිල්ලා, දකුණට ඇවිල්ලා, රුහුණට ඇවිල්ලා අපේ පක්ෂයේ නිජබිම උපන් බිම වෙච්ච මේ දකුණේදී රුහුණේදී අපි අපේ පක්ෂයේ රෝහණ සහෝදරයා ඇතුළු වීරවරුන් සමරද්දී අපි අනිත් පැත්තෙන් දකින්නේ මොකද්ද? දකුණේ පුදුනවා කියලා කියන, ඉනියා දේශප්‍රේමී කියලා කියන, අධිරාජ්‍ය විරෝධිය කියලා කියා ගන්න උත්සාහ කරන මහින්ද රාජපක්ෂ මහත්තයා අර කොළඹට වෙලා අද අධිරාජ්‍යවාදීන්ට උත්සව පවත්වමින් ඉන්නේ. එංගලන්තේ චාල්ස් කුමාර ලංකාවට ගෙන්නගෙන අතින් බින ලෑස්ති වෙ ඉන්නේ. අර කතාවක් තියෙනවා ඉතිහාසයේ සරදම සෑම දෙයක්ම කන පිට පෙරලයි කියලා. දැන් මේක මේ ඉතිහාසයේ සරදම හැම දෙයක්ම කන පිට පෙරලපු අවස්ථාව. අපි මෙතන රැස්ලා තියන්නේ ඇයි? අපි මෙතන රැස්ලා තියන්නේ මේ බිමට ඇත්තටම ආදරය කරපු අපේ රටේ සැබෑ අධිරාජ්‍ය විරෝධීන් සමරන, සැබෑ ධනපති විරෝධීන් සමරන, අධිරාජ්‍යවාදයට එරෙහිව, ධනවාදයට එරෙහිව ධනේශ්වර ශ්‍රී ලංකාව ඇතුළත අපේ ජීවිත කාලය ඇතුළත පළමු වරට ධනවාදයටත් අධිරාජ්‍යවාදයටත් අභියෝග කරලා පක්ෂයක් හදලා ඒ පක්ෂ ආරක්ෂාව වෙනුවෙන් අවිදරා සටන් කරලා මේ රට යටත් කරන්න ගියාම ඊට එරෙහිව වරකර කරලා ද්විපිදු පක්ෂයක නායකයෝ සමාජිකව සමරන්න අපි මෙතනට ඇවිත් තියෙන්නේ. ඔවුන් තමයි ඇත්ත අධිරාජ්‍යවාද විරෝධීන්. ඒ සැබෑ අධිරාජ්‍ය විරෝධීන් අපි සමරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා අධිරාජ්‍යවාදීන් සමරමින් ඉන්නේ. යටත් විජිතවාදීන් සමරමින් ඉන්නේ. යටත් විජිතවාදීන් පිළි අරගෙන අත ඉඹලා ඊට පස්සේ ඔවුන්ට සත්කාර කරමින් ඉන්නවා. අර ඔටුන්න දාගන්න ඔළුවට සභාපතිකම ඔටුන්න දාගන්න. අපට මතක නම් අපට මතකයි 1971 1989ට කලින් අපේ පක්ෂය මුණ දීපු ඊටම දුෂ්කර අවස්ථාව 1971. 1971 තමයි අපේ රටේ ධනපති ක්‍රමයට එරෙහිව පළවෙනි නිර්ධන පන්තියේ පැත්තෙන් ඇති වෙච්ච අවිගත් නැගිටීම ඇති වුණේ. ඒකට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නැගිටීම මර්ධනය කරාට පස්සේ අපට මතකයි එදා තිබිච්ච ආණ්ඩුව ඒ නැගිටීමට සම්බන්ධ වෙච්ච අයට නඩු වහන්න විශේෂ අධිකරණයක් හැදුවා.
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියලා විශේෂ අධිකරණයක් ඇත. ඒ විශේෂ අධිකරණේ නඩු කීපයක් හදලා මහ නඩුව කියලා විශේෂ නඩුවක් හදලා රෝහන් සහෝදරය ඇතුළු කණ්ඩායමක් ඒක විත්තිකාරව බවට පත් කරලා කොටසක් තමන්ගේ රජයේ සාකිකාරව බවට පත් කරගෙන නඩු පැවරුවා. ඒ නඩු පවරද්දී මොකක්ද විචෝදනා? 1971 සන්නද්ධ අරගලය කරපු නැගිටීම කරපු අපේ රටේ තරුණ පරපුරට රෝහන් සහෝදරය ඇතුළු අපේ පක්ෂයේ නායකයින්ට නඩු පවරනකොට ඒ නඩු පවරනකොට ආණ්ඩුව නිර්මාණය කරපු චෝදනාව තමයි මහරජනගේ ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණය කිරීම, මහරජනගේ ආණ්ඩුව සාපරාධිස බියවැද්දීම, මහරජනගේ ආණ්ඩුවට එරෙහිව යුද්ධ කිරීම කියන කාරණා තමයි චෝදනා දැන්. එතකොට එදා රෝහණ විජය සහෝදරය ඇතුළු මෙරටේ ඇත්ත දේශප්‍රේමීන්ට, ඇත්ත අධිරාජ්‍ය විරෝධීන්ට චෝදනාව දැම්මේ මෙරටේ මහරජනගේ ආණ්ඩුවට එරෙහිව අරගල කරා, සටන් කරා කියලා. එතකොට අපි අද සමරන්නේ කවද? මහරජනගේ ආණ්ඩුවට එරෙහිව අපි දන්න ඉතිහාසය ඇතුලේ සටන් කරපු පක්ෂයක නායකයෝ අපි සමරන්නේ. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මහරජනගේ ආණ්ඩුවේ කට්ටිය මෙහෙගෙනගෙන ඒගොල්ලන්ව සමරනවා. මහරජනගේ ඥාතිය චාල්ස් කුමාරයා මෙහෙගෙනගෙන එයාගේ අතින් බින ලෑස්තිලා ඉන්නේ. අර හිරුණු බසින අධිරාජ්‍යයේ එංගලන්තේ නැත්නම් බ්‍රිතාන්‍යෙත් එක්ක හිටපු බ්‍රිතාන්‍යයේ ඊට පස්සේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ ඔයගේ රටවල් ටික ගෙන්නගෙන දැන් මේ ඒගොල්ලන්ට පාටි දාන්න ලෑස්ති කරලා ඉන්නේ. සැමරුම් දෙකක් තියෙනවා මේ වෙලාවේ අපේ රටේ. එකක් තමයි යටත් විතවාදයේ පිළි අරගෙන ඒක ඉස්සරහා දන ගහලා අධිරාජ්‍යවාදයේ පිළි අරගෙන ඒක ඉස්සරහා දන ගහලා අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන සභාපති ඔටුන්න වෙනුවෙන් ඔවුන්ට රටපාවා දීලා ඔවුන්ට සත්කාර සම්මාන සංග්‍රහ කරන රාජපක්ෂ මහත්තයා ඉන්නවා එක පැත්තක උත්සවයක් තියාගෙන, අනෙක් පැත්තේ ඉන්නවා මෙරටේ අධිරාජ්‍යවාදයට සැබෑ ලෙසම අභියෝග කරපු, අධිරාජ්‍යවාදය පරාජයපත් කරන්න වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකින් සහ සමාජිකින් සමරන උත්සවයේ මෙතන තියෙනවා. ඒ නිසා මේ දෙකේ වෙනස දැක්කට පස්සේ මම හිතන්නේ අපේ රටේ ජනතාවට තෝරගන්න අමාරු වෙන්නේ නැහැ. අපේ රටේ ඇත්ත අධිරාජ්‍ය විරෝධීන්ට, ඇත්ත දේශප්‍රේමීන්ට, ඇත්ත ප්‍රගතිශීලීන්ට පැත්ත තෝරගන්න අමාරු වෙන්නේ නැහැ. මේ වෙලාව හරියට තෝරගන්න පුළුවන්. ඔබ තෝරගන්න ඕනේ කොතනද? අන්න අධිරාජ්‍යවාදීන් ඉස්සරහා දන ගහලා අතේමින නායකයෙක් ඉන්නවා එතනද? නැත්තම් අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරලා ඇත්තටම ද්වීපිදු නායක වෙන්න තැනක් තියෙනවා මෙතන, එතනද කියන එක තෝරගන්න දැන් ජනතාවට අවස්ථාවක් තියෙනවා. අපි හිතනවා අපේ රටේ ජනතාව, සිහි බුද්ධිය තියෙන ජනතාව, කල්පනා කරන ජනතාව, අධිරාජ්‍යවාදයට යට වෙන්නේ නැති ජනතාව, අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන සුළු සුළු වරප්‍රසාද වලට, මස් කටු වලට යට වෙන්නේ නැති මෙරටේ ඇත්ත දේශප්‍රේමී ජනතාව ජනතා විමුක්ති පෙරමුණට ඒක රාශි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සමග අත්ල් බඳ ගන්නවා. ඒ ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සටන් කරනවා. ඔව්, අධිරාජ්‍යවාදයටත් ධනවාදයටත් රාජපක්ෂ පාලනටත් එරෙහිව සටන් කරලා මේ සියල්ල ප්‍රාදාදාලා අපේ රටේ සමාජවාදයේ රතු ධජය ඉහළින් ඔසවන්න සමත් වෙනවා කියන විශ්වාසය අපට තියෙනවා. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි. දැන් අපි කල්පනා කරලා බලුවොත් අපි හැම අවුරුද්දකම වෙලා රෝහණ විජය සහෝදරයා සමරලා නිකන් යන්නේ නැහැ. කිසියම් අත්දැකීමක් එකතු කරගෙන යනවා. කිසියම් දෙයක් අපේ ජීවිතවලට එකතු කරගන්න. අපිට මේ මොහොතේ මොකද්ද එකතු කරගන්න තියෙන්නේ? අපිට රෝහණ විජය සහෝදරයා වටින කරුණු ගණනාවක් තියෙනවා. නිම කරන්න බැරි තරම්. ඒ අතර ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ලංකාවේ ධනපති ක්‍රමය පිළිබඳ ඊටාම විද්‍යාත්මක, ඊටාම නිවැරදි තුන්කල් බලා කරපු හොඳම දේශපාලන විග්‍රහය කරන සමත් වෙච්ච කෙනා තමයි රෝහණ විජය සහෝදරයා. එදා ඒ කරපු විග්‍රහයන් අදටත් ඒ වගේම වළංගුයි. මිට අවුරුදු 30කට 35කට කලින් අපේ රටේ පරිසරය ගැන රෝහණ සහෝදරයා කිව්ව අනාවැකි අද සනාථ වෙමින් තියෙනවා. අපේ සතුරන්ට පවා පිළිගන්නලා තියෙනවා මේ පරිසර විනාශය මුලින්ම දැක්ක පුද්ගලයා රෝහණ විජේවීර. අපේ රටේ සමාජය පිළිබඳව කිව් අනාවැකි අද නැවත නැවත සනාථ වෙමින් තියෙනවා. අපේ රටේ ආර්ථිකය පිළිබඳව කිව්ව අනාවැකි සනාථ වෙමින් තියෙනවා.
එදා ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථික නිර්මාණය කරනකොට ඒ සඳහා බොරු බේග ලැබබානකොට ඒ පිළිබඳ කිව්ව සියලු අනාවකි අද යථාර්ථ බඩපත් වෙලා තියෙනවා. එදා ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථික ගැනලා මහවැලි ව්‍යාපාර වගේ දැවැන්ත ව්‍යාපාර හදද්දී එවෙන් ජනතාවගේ දැස් නිලංකාර කරද්දී ඒ වයින් අනාගතයේ විය හැකි අනුතර පිළිබඳ කිව් අනාවකි සියල්ල අද අපේ ඇස් ඉදිරිපිට සත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා රට පිළිබඳව ධනවාදයේ පිළිබඳව ඊටාම නිවැරදි විද්‍යාත්මක විග්‍රහයක් කරන්න පුළුවන් වෙච්ච සමත් වෙච්ච එවැනි විග්‍රහයක් කරපු කෙනෙක් රෝහන් සහෝදරයා ඒ විග්‍රහය ධනවාදයේ පිළිබඳව අපට අදත් අදගත් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන නතර වෙන්නේ නැතුව මේ අරුබුදට කිය ධනවාදයට උත්තර ගොඩක් නැහැ, විසඳුම් ගොඩක් නැහැ. එකයි තියෙන්නේ ඒක තමයි ධනවාදය වෙනස් කොට නිර්මාණය කරන නව සමාජය සමාජවාදී සමාජයක් පමණයි මේට උත්තරය කියන එක කිව්වෙත් රෝහන් සහෝදරයා අදත් ඒක නැවත සත්‍ය වෙන්න තියෙනවා. ධනවාදයට වෙන විකල්ප නැහැ. ධනපති ක්‍රමයේ අරුබුදයට වෙන උත්තර නැහැ. ධනපති ක්‍රමයේ අරුබුදයට පැලස්තර නැහැ. ධනපති ක්‍රමයේ අරුබුදයට වෙන කිසිවක් වළංගු නැහැ. එනිසා එදා වගේම අදත් අපිට නිර්භීතව කියන්න පුළුවන්කම තියෙනවා මේ ධනපති ක්‍රමයේ අර්බුදයට එක විසඳුමයි තියෙන්නේ. ඒ කිසිවක් නෙවෙයි. ඒ විසඳුම සමාජවාදය පමණයි කියන එක අදත් අපිට ඒ විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් රෝහණ විජය සහෝදරයා ධනවාදයේ වැරද්ද පෙන්නුවා. විසඳුම සමාජවාදය කියලා කිව්වා. සමාජවාදයේ ගොඩනගන ප්‍රතිපත්ති පිළිබඳව කතා කරා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් කැප වුණා, සටන් කරා, අරගල කරා. ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරා. ඒ මග ගියපු, ඒ විශ්වාස කරපු අපේ සහෝදර සහෝදරියන් දසදහස් ගාණක් ඒ මග ධෛර්යයෙන් ගිහිල්ලා ඒ තමන් විශ්වාස කර අරමුණෙන් තමන්ගේ ජීවිතේ පූජා කරා. ඒ නිසා තමයි අපට උන් වටින්නේ. ඔවුන් මේ අර්බුදය දැක්කා, ධනවාදී අර්බුදය දැක්කා. ඒක හරියට විග්‍රහ කරගත්තා. ඒට විසඳුම දැක්කා. ඒ විසඳුම සඳහා ක්‍රියාත්මක වුණා, සටන් කරා, තමන්ගේ ජීවිතය වෙනින් කැප කරා. ඒ නිසා තමයි අපට වුන් ගොඩක් වටින්නේ. ඒ නිසා තමයි අපි වුන්ගෙන් දිනපතා ඉගෙන ගත යුතු තියෙන්නේ. අපි වුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ මේ ධනවාදය මේ සමාජයට ඔරොත්තු දෙන්නේ නැහැ, මේ සමාජයට ගැලපෙන්නේ නැහැ. දැන් මේ ලෝකයට ධනවාදය ගැලපෙන්නේ නැහැ කියන එක අපිට නැවත නැවත ඉගෙන ගන්න වෙලා තියෙනවා. ධනවාදය ඇතුලේ තනි තනියෙන් පුද්ගලයන්ට පෞද්ගලිකව තමන්ගේ ජීවිත ගොඩනගන්න බෑ කියන එක නැවත නැවත සනාථ වෙමින් තියෙන නිසා අපට ඒක පිළිගන්න අද බල කරලා තියෙනවා. ඒ වගේම ඒට උත්තරේ මේ සමාජය වෙනස් කිරීම හැර වෙන කිසිවක් නෙවෙයි, පැලස්තර මේට විසඳුම් නෙවෙයි කියන එකත් අපිට අද පිළිගන්න බල කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි කැපවිය යුතුයි කියන කාරණේත් අපි හිතනවා මේ වෙලාවේදී අපිට ඉගෙන ගන්න තියෙනවා, බල කරලා තියෙනවා. එනිසා ආදරණීය සහෝදරවරුනි, අපි කවුරුත් මේ ඉල්මාවිරු සමරුවේදී අපේ ජීවිතවලට එකතු කරතු දේ තමයි මේ සමාජයට අපේ රටේ ජනතාවගේ කිසිම ප්‍රශ්නකට උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ. මේ ධනපති ක්‍රමයට අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. නිසා අපි මේ සමාජය වෙනස් කළ යුතු තියෙනවා. නව සමාජයක් නිර්මාණය කළ යුතු තියෙනවා. අන්නේ නව සමාජය ප්‍රාර්ථනා වලින් පමණක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සමාජයේ බලාහිටිය නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සමාජ නිර්මාණය කිරීම සඳහා අපි කවුරුත් එකතු වෙලා දැවැන්ත වේසමාංශයක් කැපවීමක් කළ යුතු වෙනවා කියන කාරණේ, ඒ සත්‍ය අපි තේරුම් ගන්නවා නම් ඉල්මහා විරුවන් වෙනුවෙන් අපට කළ හැකි ලොකුම උපහාරය ඒක බවට පත් වෙනවා. දැන් අපි ආදරණීය සහෝදරු කල්පනා කරලා බලුවොත් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා හදලා තියෙන ආර්ථිකයේ තත්ත්වය මොකක්ද? දැන් සෝමන් සහෝදරත් මේ කරුණු ගොඩක් කිව්වා. නැවත ඒ කරුණු කියන්න නෙවෙයි. දැන් මේ ආණ්ඩුවේ ජනමාධ්‍ය ආණ්ඩුවෙන් ලියන උදවිය හැම විටම කතා කරමින් ඉන්නවා ලංකාවේ සංවර්ධනයක් පිළිබඳව. ආර්ථික සංවර්ධනයක් ගැන ආණ්ඩුව කතා කරමින් ඉන්නවා. දෙවන්ත ආර්ථික සංවර්ධනය කියන එක තමයි කියන්නේ. හැබැයි රටක ආර්ථික සංවර්ධනයක් තියෙනවා නම් ඒක ජනතාවට දැනෙන්න ඕන. ජනතාවට දැනෙන්නේ මොකද්ද? ජනතාවට දිනපතා දැනෙමින් තියෙන පීඩාව. බඩු මිල වැඩි වීමේ පීඩාව, තමන්ගේ සේවා කප්පාදු වීමේ පීඩාව, ගොවියන්ගේ විශ්‍රාම වලට අහිමි වීම නිසා ඇති වෙන පීඩාව, සහන කැපීමෙන් ඇති වෙන පීඩාව, දරුවෙක් පාසල් දාගන්න බැරි කමේ පීඩාව, රැකියාව කරන වයසේ තරුණ තරුණයන්ට රැකියාවක් නැති කමේ පීඩාව, රැකියාවක් කරන කෙනාට
සමන්ට සරිලන වැටුපක් නැතිකම මේ පීඩාව, ගොවියට සහන නැතිකම පීඩාව, දීවරයට සහන නැතිකම පීඩාව, මේ අපි හැම දිනාටම දැවැන්ත පීඩාවක් දැනෙමින් තියෙනවා. පීඩාවක ජනතාව ජීවත් ජනතාව දැවැන්ත පීඩාවක ජීවත් වෙද්දී ආණ්ඩුවේ ලොක්කෝ කියනවා ලංකාවේ ආර්ථික සංවර්ධනයක් තියෙනවා, මේ යන්නේ ආශ්චර්ය කරා කියලා කියනවා. ආශ්චර්යයට නොඑක් නම් දානවා. ආශ්චර්යයේ විහිදුම් සේලය කියලා එක වෙලාවක කියනවා. තව මොකක් කර තව වෙලාවක කියනවා. මේ විදියට නොඑක් නම් කිය ජනතාව වැදගෙන යන්නේ. නමුත් ඇත්ත කාරණේ මොකද්ද? ආණ්ඩුව කියනවා ලංකාවේ ඒක පුද්ගල ආදායම් වැඩි වුණා කියලා කියනවා. ඇත්ත වෙන්න පුළුවන්. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආදායම් වැඩි වෙලා. ඒක පුද්ගල ආදායම් වැඩිලා ඒගොල්ලන්ගේ. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ආදායම් වැඩි වෙලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආදායම් වැඩි වෙලා. එනිසා ඒ රජපෞලේ ආදායම් වැඩි වෙලා. ඒක පුද්ගල ආදායම්. රජපෞල වටේ ඉන්න ජාවාරම් කරුවන්ගේ ඒක පුද්ගල ආදායම් වැඩි වෙලා. ඒක ඇත්ත. හැබැයි පොදු ජනතාවගේ ආදායම් වැඩි වෙලා නැහැ. අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද සිද්ධ වෙලා තියෙන්නේ ජනතාවගේ ඇති නැති පරතරය බරපතල ප්‍රමාණයකින් වැඩි වීම සිද්ධ වෙලා තියෙනවා. ඇති නැති පරතරය ඊටමත් බරපතල ප්‍රමාණයකින් අද වැඩි වෙලා තියෙනවා. සමාජයේ ටික දෙනෙක් අතට දැවැන්ත ධනයක් ගොඩ ගැහෙන අතර වැඩි දෙනෙක් අතට කිසියම් පුංචි දෙයක්වත් නොලැබෙන තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ පාර්ලිමේන්තු පොගදස්ස මොකද්ද කිව්වේ? පාර්ලිමේන්තු කිව්ව තාලටම ලංකාවේ ජනගහණයෙන් ඉහළම 20%, ලංකාවේ ජනගහණයෙන් ඉහළම 20%, ලංකාවේ ආර්ථිකයෙන් 54%ක් භුක්ති විඳිනවා. ලංකාවේ ආර්ථික සම්පත් වලින් 54%ක් භුක්ති විඳිනවා ලංකාවේ ජනගහණයෙන් ඉහළම 20%. තොර ඉහළම 20% ලංකාවේ ආර්ථිකයෙන් 54%ක් භුක්ති විඳිනකොට පහළම 20%, දුප්පත්ම 20%ට හම්බෙන්නේ ලංකාවේ ආර්ථිකයෙන් 4%ක් තරම් සෝච්චම් ප්‍රමාණය. 4%යි හම්බෙන්නේ. උන වෙනස. හැබැයි ආණ්ඩුව මොකද ගන්නෙ? ආණ්ඩුව මේ ඔක්කොම සමාන කරලා කියනවා හැමෝගෙම පුද්ගලික වත්කම් ප්‍රමාණය මෙච්චරයි කියලා. ඒක පුද්ගල වටිනාකම මෙච්චරයි කියලා කියනවා. මේ විදිහට දැවැන්ත ඇතිනති පරතරයක් නිර්මාණය කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. එනිසා ජනතාවට ජීවත් වෙන්න බැරි කරලා තියෙනවා. ඇයි ඒ? පහුගිය කාලයක් පුරාම මේ රටේ ආණ්ඩු නිෂ්පාදන ආර්ථිකය බිඳ දැම්මා. අද මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් උපයන්න උත්සාහ කරමින් ඉන්නේ මොකෙන්ද? ආර්ථිකය හදන්න යන්නේ මොකෙන්ද? අද ආර්ථිකය හදන්න යන්නේ ජාවාරම් ආර්ථිකයක් හදන්න යන්නේ. කැසිනෝ කාර්යෝ ගෙන්නගෙන, සූදුවන්තුව ගෙන්නගෙන එවැනි ජාවාරම් කරුවන්ගේ ආර්ථිකයක් තමයි හදමින් තියෙන්නේ. ඒ ආර්ථිකය ඇතුලේ ගොවි ජනතාවට ඉඩ කඩක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ නිෂ්පාදකයට ඉඩ කඩක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ කම්කරුපන්තියට ඉඩ කඩක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ යමක් නිර්මාණය කරන ඉඩ කඩක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ දැනුම තියෙන හැකියාව තියෙන තරුණ පරපුරට ඉඩ කඩක් නැහැ. ඒ ආර්ථිකය ඇතුලේ ඉඩ කඩ තියෙන කාටද? රජපෞලටයි. රජපෞල වටේ ඉන්න කළු සල්ලි හොයන ජාවාරම් කරුවන්ට, රේස් ඔට්ටු අල්ලන අයට, රේස් ඔට්ටු අයිතිකාරයින්ට, කැසිනෝ ශාලා අයිතිකාරයින්ට, හොරාරක්කු විකුණන අයට, එවැනි අය සඳහා තමයි මේ ආර්ථිකයට කඩ තියෙන්නේ. ඒ නිසා එවැනි ආර්ථිකයක් හදලා තමයි ආණ්ඩුව ආශ්චර්ය කරා යන්නේ. ඒක ප්‍රතිඵලය මොකද්ද? ඒක ප්‍රතිඵලය තමයි ලංකාවේ කෘෂි කර්මාන්තේ විනාශ වෙමින් යනවා. ගොවි ජනතාව වලපල්ලට යමින් තියෙනවා. ලංකාවේ කර්මාන්ත විනාශ වෙමින් යනවා. ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය විනාශ වෙමින් යනවා. ආර්ථික වශයෙන් ලංකාව දැවැන්ත ණය කන්දරාවක හිරකාරව බවට පත් වෙලා තියෙනවා. අද මේ ආණ්ඩු ආර්ථික සංවර්ධනක කියමින් මොකද කරන්නේ? මහ පොළොව උහුලන්නේ නැති මට්ටමේ දැවැන්ත ණය ප්‍රමාණයක් අරගෙන තමයි මේ කරන ඔක්කොම සංදර්ශන කරන්නේ. දැන් මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක උළෙලට කරන වියදම තාම ආණ්ඩුව දන්නේ නැත්නම් මහා දැවැන්ත වියදමක් කරනවා. කියා නිම කරන්න බැරි තරම් වියදමක් කරන්නේ. දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක උළෙලේ එක උත්සව දැන් පවත්වනවා. දැන් මේ පවත්වද්දිත් තාම පාරවල් හදනවා. තාම ගල් අල්ලනවා. රතු පාට ගල් අල්ලන්නේ පාරයි ඒව අල්ලනවා. මොකද සුද්ධ ඒවා දැකලා නැහැලු කවදාවත්. ඒවා මෙහෙන් පෙන්වන්න යන්නේ සුද්දන්ට. මහා දැවැන්ත විනාශයන් කරනවා. දැවැන්ත වියදමක් කරනවා. ඒ වියදම් කරන අතේ සල්ලි නෙමෙයි ණයට කාලා මේ වියදම් කරන්නේ. ණය අරන් තමයි මේ වියදම් කරන නිසා ඒ ගන්න ණය වලට වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. පෞගේ කාලේ ආණ්ඩු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ණය අරගෙන දැවැන්ත ණය කන්දක් ගොඩ ගහලා තිනවා. ඒක ප්‍රතිඵලය තමයි දැන් ලංකාවට සිද්ධලා තිනවා හැම අවුරුද්දකම ලංකාවේ රාජ්‍ය ආදායම ඉක්මවා ගිය මුදල් ප්‍රමාණයක්
ගත්තු ණය වලට පොලිසිය වාරික ලෙස ගෙවන්න. ගත්තු ණය වලට වාරික සහ පොලි ලෙස ගෙවන්න වෙලා තියෙන මුදල් ප්‍රමාණය වසරක ලංකාවේ රාජ්‍ය ආදායමට වඩා වැඩි. ඒක ලොකු අර්බුදයක්. ඒ නිසා දැන් ණය ගෙවන්න ණය ගන්න රටක් බවට ලංකාවපත් වෙලා තියෙනවා. ඒ ණය අරගෙන මොකද්ද කරන්නේ? ඒ ණය අරගෙන මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්නේ රටේ ආර්ථිකය හදන එක නෙවෙයි. කර්මාන්ත හදන එක නෙවෙයි. කෘෂි කර්මාන්ත හදන එක නෙවෙයි. ගොවිපොළ පටන් ගන්න එක නෙවෙයි. දීවරවරයක් දාන එක නෙවෙයි. ඒ සල්ලි අරගෙන මහ පොළොට යට කරනවා. ඉදිකිරීම් කිය. පාරවල් වලට යට කරනවා. කාපට් යට කරනවා. ජනතා විමුක්ති පෙරමුණ පාරවල් හදනවට විරුද්ධ නැහැ. ඉදිකිරීම් වලට විරුද්ධ නැහැ. හැබැයි අපි දන්නවා රටක ප්‍රමුඛතාවයක් තියෙන්න ඕන. කරන වැඩවල ප්‍රමිතියක් තියෙන්න ඕන. ඒ ප්‍රමුඛතාවයක් මොකක්වත් නැතුව වැඩිපුර ගසා ගන්න පුළුවන් තැන්වලට නම ගහ ගන්න පුළුවන් තැන්වලට කෝටි ගණන් ගත්ත මුදල් වැය කරමින් විනාශයක් නාස්තියක් කරනවා. අපි විරුද්ධ වෙන්නේ මේ විනාශයට නාස්තියට. ඇයි? ඒකේ බර දරන්නේ රාජපක්ෂ මහත්තයලා නෙමෙයි. ඒ බර දරන්නේ මේ රටේ ජනතාවට. ඒ බර දරන්නේ වෙන්නේ කම්කරුවන්ට, සේවකයන්ට, ගොවියට, තරුණියට, කාන්තාවන්ට, දීවරයට, මෙරටේ පොදු ජනතාවට තමයි මේ බර දරන් සිද්ධ වෙන්නේ. ඒ බර අනිවාර්යෙන් අපි මත පැටවෙන නියමිතව තියෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් රෝන් සෝදරේදා දැක්කා වගේම දැවැන්ත විනාශයක් මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරලා තියෙනවා, කරමින් යනවා. ඒ ASEAN අනිත් පැත්තේ මොකද වෙන්නේ? ආර්ථික පැත්තෙන් රට විනාශ කරන අතර සමාජීය වශයෙන් ගත්තමත් දැන් රට විනාශ වෙන පටන් ගන්න තියෙනවා. මේ රටේ මේ විවෘත ආර්ථිකකරණයෙන් මේ මොකක් කර කියලා සල්ලි හොයන්න අරන් තියෙන ආර්ථික ක්‍රමයෙන් අද අපේ රටේ සමාජ ජීවිතේ බිඳ වැටලා තියෙනවා. අපරාධ වැඩි වෙලා තියෙනවා. මීට කලින් අපි අහපු නැති වර්ගයේ අපරාධ වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් අපි දන්නවා මේ මෑතකදී අහන්න ලැබුණා අනුරාධපුරයේ පැත්තේ 5 දෙනෙක් කපලා මරලා නිදි පැදුරේ. එකට ගමන ඇවිල්ලා එකට කාලා බීලා ඒ ගෙදරින් කාලා ඒ ගෙදර බුදියලා ලක්ෂ 4.5ක පුංචි මුදලකට අර හමුදාවෙන් පැනලාපු සොල්දාදුවෙක් කාන්තාව ඇතුළු 5 දෙනෙක් කපලා කොටලා මරනවා. මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයලා කතා කරනවා ආසියාවේ ආශ්චර්යයට යන්න විහිදුම් සේලය හරහා. හැබැයි විහිදුම් සේලය හරහා මොනවද අපට එන්නේ? ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ විහිදුම් සේලය හරහා එන්නේ අපරාධ. කපලා කොටලා මරණ ඒවා. ගහතන කොල්ලකෑම්. ඊට පස්සේ අපි දැක්කා කොරනෝට්ටු මුද්‍රණය කිරීම. ඇති වෙනකන් සල්ලි අච්චු ගන්නවා. මොකද රාජපක්ෂ මහත්තයාට පුළුවන් නම් අච්චු ගහන්න සාමාන්‍යයක් කල්පනා කරනවා අපිත් ගහනවා අච්චු කියලා සල්ලි අච්චු ගහ ගන්න. අපරාධවල තෝතැන්න බවට මේකපත් වෙලා තියෙනවා. විවිධ වර්ග අපරාධ බවට පත් වෙලා තියෙනවා. අද තමන්ගේ කිසිම දෙයක් තමන්ට කරගන්න අමාරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි රටකට තියෙන්නේ. පෞගේ කාලේ අපි දැක්කා අපේ රටේ අධ්‍යාපනයේ පිරීම කොච්චරද කියනවනම් පෞගේ කාලේ අපි අහන්න ලැබුණ මොකද්ද ප්‍රවෘත්තියක්? අර කොට්ටා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට තමන්ගේ දරුවෝ දාගන්න ගියම අම්ම කෙනෙක් ඒ අම්ම කෙනෙක්ගෙන් විදුහල්පතිවරයා ඉල්ලනවා අල්ලසක්. මොකද්ද? මුදල් අල්ලසක් නෙවෙයි ඉල්ලන්නේ, ශරීර අල්ලසක් ඉල්ලනවා. දරුවා දාගන්න පාසලට විදුහල්පතිතුමා සමග කෝට්ලේක නතර වෙන්න කතා කරනවා. එයා පොලිසියෙන් පස්සේ අල්ල ගන්නවා. එතෙන්ද මේ රට වැටලා තියෙන්නේ. තමන්ගේ දරුවා පාසලට දාගන්න ගියාම විදුහල්පතිවරයා මවගෙන් එවැනි ලිංගික අල්ලසක් ඉල්ලා සිටිනවා නම් මේ රට මොකද්ද කොහෙද වෙලා තියෙන්නේ? අපි නොදන්න තව කීයක් මේ වගේ තියෙන්න පුළුවන්ද? මේ රට එතෙන්ට වැටලා තියෙනවා ආශ්චර්ය ගැන කතා කරමින් යද්දි. ඒ නිසා අද අපේ රට ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් බරපතල පිරිහීමක තියෙන්නේ. මේ පිරිහීමෙන් මිදෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ. කවුරු හරි හිතන් ඉන්නවනම් මේක අපට වැඩක් නැහැ. දේශපාලනය අපට වැඩක් නැහැ. අපිට පුළුවන් මේ ක්‍රමය තුළ කිසියම් දෙයක් දිනා ගන්න කියලා කාටවත් යමක් දිනන්න පුළුවන් තත්ත්වක නෙමෙයි මේ ක්‍රමේ තියෙන්නේ. රාජපක්ෂගේ රජ පවුලයි ඒවට එන්න කළු සල්ලි ජාවාරම්කාරන්ට ඇරෙන්න වෙන කිසිවෙකුට තමන්ගේ ජීවිතේ තනියම දිනන්න බෑ කියලා නැවත ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා අපි කියනවා නැවත වතාවක් මේ 24 ඉල්මා විසමුරුවේදී අපි සහතික කළා කියනවා තනියෙන් අපි කාටවත් දිනන්න බෑ. දිනන්න පුළුවන් මගවල් තියෙන එකයි. දිනන්න පුළුවන් ජනතාව දිනන මගවල් තියෙන එකයි. ඒක තමයි අපි හැමදෙනාම එක මිටකට එකතු වෙලා ධනවාදයට රේව කරන අරගලයකින් ධනවාදය පළවැරලා සමාජවාදී සමාජයක්, සමානතාවයේ තියෙන යුක්තිය සාධාරණයේ තියෙන සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමෙන් වෙන කිසිවක් උත්තරයක් මේකට නැහැ කියන එක අපිට ඉතා නිර්විද්‍යාව කියන්න පුළුවන්කම තියෙනවා. අපට ඒක කියා දුන්නේ රෝහණ සහෝදරයා ඇතුළු අපේ මීගේ සහෝදරවරු. ඒ වෙනුවෙන් සටන් කළ යුතුයි කියලා අපට ඉගන්වුවේ අපේ සහෝදරවරු. ඒ වෙනුවෙන්
කැප වෙන්න ඕන කියලා අපට ඉගැන්වීම අපේ සහෝදරවරු මියගිය සහෝදර සහෝදරියෝ නිසා ඒ ඔවුන්ගේ ඉගැන්වීම් වලට අනුව වැඩ කරනවා හැරෙන්න කටයුතු කරනවා හැරෙන්න කොතරම් දුෂ්කර වුණත් කොතරම් කල් ගත්තත් මේ මාවතේ විශ්වාසයෙන් ජයග්‍රහණය කරා යනවා හැරෙන්න අන්මාවතක් මේ රටේ ජනතාවට නැහැ කියන එක ඉතා පැහැදිලි. ඒ නිසා අපි ඒ විශ්වාසයේ සහිතව තමයි දැන් වැඩ කළ යුතු තියෙන්නේ. අපි දන්නවා රාජපක්ෂ මහත්තයා මොකටද ලෑස්ති වෙන්නේ කියලා. මේ දවස්වල රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම හොඳ සැලසුමක ඉන්නේ. ඒක තමයි මොකද්ද? එයා බලාපොරොත්තු වෙන රටේ තත්ත්වය නරක වෙන කියලා එයා දන්නවා. මොකද මේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වය අපට වඩා හොඳින් දන්නේ එයා. රාජපක්ෂ මහත්තයාත් දන්නවා එයා වට ඉන්න ගෝල බාලයොත් දන්නවා. එන්න පොට හොඳ නැහැ කියලා දන්නවා. ආර්ථිකයේ බරපතල වුණාම අර්බුදේ වැඩි වුණාම ජනතාව මත බරපතලවන සිද්ධ වෙනවා. සහන කපන්න සිද්ධ වෙනවා. සේවා කපන්න සිද්ධ වෙනවා. ඒ පීඩාව දරා ගන්න බැරි ජනතාව අරගල කරනවා සටන් කරනවා. ඒ අරගල වලට නායකත්වයේ දෙන්න ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවේ තත්ත්වය ඉක්මනින්ම නරකතර හැරෙන්න පුළුවන් කියලා ආණ්ඩුව දන්නවා. ඒකට මොකද උත්තරය හොල් තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් උත්තරේ හොයන්නේ ජනතාවට සහන දෙන්න නෙවෙයි. ජනතාවට දිනා ගන්න නෙවෙයි. ආර්ථිකය හදන්න නෙවෙයි. එයා උත්තරේ හොයන්නේ නරක තත්ත්වෙ මීට වඩා තත්ත්වෙ නරක වෙන්න කලින් ඉක්මනින්ම තව අවුරුදු 6කට ජනාධිපති බලය දික් කරගන්න ඕන. ඉක්මන් ජනාධිපතිවරණයක් කරා ජනාධිපති බලය දික් කර ගැනීමේ මෙහෙයුමක දැන් මේ ඉන්නේ. මේ දවස්වල මහින්ද මහත්තයා මේ කරමින් ඉන්නේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය. මේ සමුළුව එක එකක් ජනතාවගේ සල්ලි වලින් මේ සමුළුව තියන්නේ ඔය පොදු රාජ්‍ය මණ්ඩලයේ ඔය යටත් තීස සමුළුව තියන්නේ වෙන කිසිවට නෙවෙයි රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ජනාධිපතිවරණ මැතිවරණ කැම්පේන් එකේ එකක් ලෙස තමයි ඔක තියන්නේ. තව දෙක තුනක් තියෙවි. නිසා ජනාධිපතිව ලෑස්තිලා ඉන්නේ හදිස්සියේ ඉක්මන් ජනාධිපතිවරණට ගිහිල්ලා ඒකෙන් Tamanට අවුරුදු 6ක බලය අරගෙන මේ රටේ නරකම ගනේ ඒකාධිපතියා රජා පෞල් බලය සහිත මිනිහා බවට පත් වෙන උත්සාහ කරමින් තියෙනවා. ඒක ලේසි වෙන්නේ නැහැ කාටවත්. අමාරු තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එවැනි අමාරු තත්ත්වයක් එක්ක සටන් වදින්න නම් ජනතාවගේ දෙවන්ත සංවිධානාත්මක බලයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනතුර කවුරුද දැක්ක නැතත් ජනතා විමුක්ති පෙරමුණ දැකලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජිත සහෝදරයා ඇතුළු අපේ මියගිය හැම කෙනාම අපට දේශපාලනයේ කියවන්න උගන්වලා තියෙනවා. විශේෂයෙන් රෝහණ විජිත සහෝදරයා අපේ රට අපට දීපු ලොකුම දේ තමයි දේශපාලනයක් අල්ලතුව කියව ගන්න දකින්න උගන්වලා තියෙනවා. ඒ නිසා ලංකාවට සිද්ධ වෙන හැම අනතුරක්ම කල්තියා දැක්ක දේශපාලන පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කල්තියා දැකලා ඒ කල්තියාට සූදානම් වෙලා සමහර අනතුරු පරද්දන්න පුළුවන් උනේ ජනතා විමුක්ති පෙරමුණට ඒව කල්තියා දැක්ක නිසා. අපේ රට බෙදෙන්න ආපු දේශපාලන අනතුරු කල්තියා දැක්ක අපි. ඒ නිසා අපිට පුළුවන් වුණා ඒක වළක්වන්න. අපේ රට ඉන්දියානු යටත්ීතක් බවට පත් වෙන්න ගිය පනතුරු කල්තියා දැක්කිය අපි. ඒ නිසා පුළුවන් වුණා අපිට ඒක වළක්වන්න. ඒ වගේම දැන් අපේ රටේ ඒකාධිපතියක් බිහි වෙමින් ඉන්නවා. පෞල් බලය රජේන ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරන ඒකාධිපතියෙක්ගේ දුෂ්ට පාලනයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ අනතුරු අපි කල්තියා දකිනවා. කල්තියා දකින්න විතරක් නෙවෙයි අපි අනතුරු ජනතාවට කියා දෙන විතරක් නෙවෙයි ඒ අනතුරෙන් මේ රටත් මේ ජනතාවත් මුදා ගැනීම සඳහා සටන් වදින්න සූදානම් කියලා සහතික කරලා කියනවා. ආදරණීය සහෝදරුවනේ ඒ සටන කරන්න අපි ලෑස්ති. මහින්ද රාජපක්ෂ ජනතාවට එරේ පාලකයෙක් බවට පත් වෙමින් යන්නේ. ඒ නිසා එවැනි ජනතා විරෝධී පාලකෙක් පළව හැරීමේ සටනට නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති. ජනතාවගේ අයිතිය වෙනුවෙන් මේ වැඩේ කරන්න අපට පුළුවන් අපි කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහා තියෙන්නේ අභියෝගයක් තියෙනවා අපිට. මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ අපේ රට තුල මේ ධනවාදයත් අධිරාජ්‍යවාදයත් පරද්දන්න පුළුවන් දෙවන්තම පොදු ජනතා බලවේග නිර්මාණය කළ යුතු තියෙනවා. බහු ජනතා බලවේගයක් නිර්මාණය කළ යුතු තියෙනවා. සටන් බිමේත් මැතිවරණ බිමේත් අපි කටයුතු කරන හැම දේශපාලන බිමකම ක්ෂේත්‍රයකම ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණට දෙවන්ත බහුජන ව්‍යාපාරයක් දෙවන්ත ජනතා බලයක් පන්ති බලවේගයන්ද ප්‍රගතිශීලීන්ද දේශප්‍රේමීන්ද අධිරාජ්‍ය විරෝධීන්ද ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන්නන්ද මේ ආර්ථිකයෙන් බැටකන මේ සමාජීය තත්ත්වයෙන් බැටකන සියලු බලවේග ඒකරාශී කරගත්තු
ධනවාදයත් මේ ඒකාධිපතිත්වයත් සැබෑ ලෙස පරද්දන්න පුළුවන් ශක්තිමත්ම බහුජනතා බලවේගය ශක්තිමත්ම ජන බලය නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහ අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ඊතා ඉක්මනින් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සියලු සැලසුම් සහ හැකියාව සහිතව තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොත වෙනකොට ඔබ සමගම දේශපාලන කරමින් ඉන්නේ. එනිසා මහින්ද රාජපක්ෂ මහත්තයලා ඉක්මන් ඡන්ද තියාගෙන බලය අතට අරගෙන සූදානම් වෙමින් ඉන්නේ ඒකාධිපතියාගේ භූමිකාවට පණ පොන්නම්. අපි කියනවා ජනතාව සූදානම් වෙන්න ඕනකම තියෙනවා. ජනතාව සූදානම් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් ඉන්නවා. මොකක් සඳහාද? හැම ලෝකෙ හිටපු හැම ඒකාධිපතියෙක්ම ගියපු ගමනේ මහින්ද රාජපක්ෂ මහත්තයත් යවලා මේ රටට අපේම ඔබිමට නිදහස සමාජවාදය ගැනසන්නට පණ පොවන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියන එක මේ 24 වෙනි ඉල්මා විරු සමරුවේදී අපි කියන්න ඕනකම තියෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන්කම තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. සමහරු ජනතා විමුක්ති පෙරමුණේ ශක්තියමයිනවනේ ඔය පොඩි මැතිවරණ වල ඡන්ද වලින්. අපි පිළිගන්නව එකක් මොකද්ද? පහුගිය කාලේ වසර කිහිපයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද බිමේදී ඡන්දවල වැඩිවීමක් පෙන්눔 කරන්නේ නැහැ. ඒක ඕනම දේශපාලන පක්ෂයකට වෙන්න පුළුවන් තේ. හැබැයි ඒකෙන් කියනවාද කවුරු හරි කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට පසුබෑමක් තියෙනවා කියලා? ජනතා විමුක්ති පෙරමුණ වැටිලා කියලා? ජනතා විමුක්ති පෙරමුණට ඉස්සරහට යන්න බෑ කියලා? නැහැ. මැතිවරණ ආණ්ඩුව රාජ්‍ය බලය තියාගෙන පවත්වන අසාධාරණ අයුක්ති සහගත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අල්ලස් දෙන මැතිවරණ කීපයකදී ඡන්ද වැඩි උනේ නැතිවීම ජනතා විමුක්ති පෙරමුණ සලකන්නේ නැහැ අපිට තියෙන මහා දෙවන්ත ප්‍රශ්නයක් හැටියට. මොකද අනිත් දේශපාලන බිමේදී ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන ඉතා විශාල වශයෙන් තියෙනවා. තමුන්නාසල කල්පනා කරලා බලන්න. දැන් පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ ගැන කොච්චර දේවල් කිව්වද? ජනතා විමුක්ති පෙරමුණේ අවසානය ගැන කොයිතරම් දේවල් කිව්වද? 1989 නොවැම්බර් මාසේ අද වගේ දවසක අපේ පක්ෂ නිර්මාතෘවරයා රෝහණ විජේන සහෝදරයා අපේ පක්ෂ හිටෝ ප්‍රධාන ලේකම් උපදේශ ගමනක සහෝදරයා ඒ අතුළු දේශපාලන මණ්ඩලයේ සහෝදරු ගණනාවක් මරා දාලා පක්ෂයේ විශාල සහෝදරයන් ප්‍රමාණයක් ඝාතනය කරලා දෙවන්ත විනාශයක් පක්ෂයට කරලා අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සෝමන් සමරසිංහ සහෝදරයා ඇරෙන්න අනිත් හැමදෙනාම මරා දාලා එදා ධනපති පන්ති නායකයෝ උදම්මැන්නුවා ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි කියලා. ඒවා මේ වගේ නෙවෙයි මිට වඩා අතිශය බරපතල විනාශකාරී තත්ත්වයක්. අපිට මතකයි රංජන් විජේරත්න මහත්තයා කිව්වේ මැච් එක ඉවරයි කියලා. ඒ කාලේ අපි හිරගෙවල් වල හිටියේ. අපේ සමහර සහෝදරු කැලෑ වෙදලා හිටියේ ජීවිත බේරගන්න. සමහර සහෝදරු විදේශගතලා හිටියේ ජීවිත බේරගන්න. හැබැයි එදා රෝහන් සහෝදරත් මරා දාලා ගමනංග සහෝදරයා ඇතුළු අපේ දේශපාලන මණ්ඩලයේ වැඩි දෙනා මරා දාලා මධ්‍යම කමිටුවේ වැඩි දෙනා මරා දාලා හිතවතුන් සහෝදරයන් සමාජිකයන් අපට බත් පිටක් කන්න දීපු අම්මලා තාත්තලා පවා මරා දාලා හතුරා උදම් මනද්දී ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි කියලා මැච් එක අවසන් කියලා ජනතා විමුක්ති පෙරමුණේ ගමන ඉවරයි කියලා අපිට ධෛර්ය දීපිච්ච අපි කවුරුත් හිතුවා නෑ ඒක ඉවර නෙවෙයි අපි නැවත ජනතා විමුක්ති පෙරමුණ මේ බිමේ හදනවා කියලා හිතුවා වගේම වසර කිහිපයක් යන කලින් අලු දූලි මතින් ජනතා විමුක්ති පෙරමුණ දෙවන්ත දේශපාලන ව්‍යාපාරවල පත් කරා ධනපති පන්තියට අභියෝග කරන ධනපති පන්තියට පරිවාසයට යවන ධනපති ආණ්ඩු මට්ටු කරන දේශපාලන ව්‍යාපාරයක් දක්වා මේ පක්ෂ ගේන්න අපිට පුළුවන් වුණා ඔබ සියලු දෙනාගේ සහයෝගයත් එක්ක. ඉතින් එදා ඊතරම් බරපතල විනාශයකට පස්සෙත් වසර දෙක තුනකදී ජනතා විමුක්ති පෙරමුණ අලු දූලි මතින් නැගී සිටියා නම් මෙවැනි කුඩා දේවල් අපට ලොකු දේවල් නෙවෙයි. ඊට පස්සෙත් අපි දන්නවා විටින් විට අපට විවිධ බාධා කිරීම් සිදු වුණා. අපේ පක්ෂීය සමහරව කඩාගෙන රාජපක්ෂ මහත්තයාගේ තුරුල්ලට ගියා. නොඑක් කතා ගියා අද මොකද වෙලා තියෙන්නේ? අද නිකන් වලව්වේ වළං හොදන දාසින්ගේ ගානට වැටලා තියෙනවා. මොකක්වත් නැහැ. දේශපාලන වශයෙන් අනාථ වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කඩාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව හරහා සමාජවාදයට යන්න ගිය කට්ටියක් හිටියන්. දැන් මොකදලා තියෙන්නේ? දැන් රජා අර එංගලන්තේ චාල්ස් කුමාරයා පිළිගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ලෑස්ති වෙනකොට ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වලව්වේ ආවතේවකම් කරන එක තමයි ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඊට පස්සේ ඒ දුෂ්කරතා අභිභාගන ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහට ආවා. මිට අවුරුදු දෙකකට කලින් අපිට මතකයි
ඒත් අපේ පක්ෂයේ අවස්ථාවාදී කණ්ඩායමක් කල්ලියක් අපේ පක්ෂයෙන් කැඩලා ගියා අලුත් වමක් හදන්න. ජනතා විමුක්තිය පරණයි මේක වැඩක් නෑ වඩා හොඳ වමක් අලුත් වමක් හදන්න කියන. අපි එදත් කිව්වා ලංකාවේ වමවල් ගොඩක් තියෙන පුළුවන්කමක් නෑ එකයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ ඒවම තමයි රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණය කරපු අපේ සහෝදර සහෝදරියෝ දසදහස් ගණක් ජීවිත පරිත්‍යාග කළ නිර්මාණය කරපු ඒ අත්දැකීම් තියෙන ජනතා විමුක්ති පෙරමුණ තමයි වම වෙන වමවල් නෑ කියලා කිව්වා වගේම වසර දෙකක් යද්දි මොකදලා තියෙන්නේ දැන්කෝ ඒ වම දැන් ඒව නෑ ඒව මලවුන් අතර තිබිච්ච තැන් හොයාගන්නත් බෑ ඒ ගහපු කයිවාරු දැන් අකුල ගන්න බැරුව තියෙන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ එවැනි අභියෝග මැද්දේ ඉස්සරහට ආව දේශපාලන ව්‍යාපාරයක්. ඕනෑම අභියෝගයක් ඉදිරියේ ජයග්‍රහණය කර යන්න පුළුවන් කියලා ජනතා විමුක්තිය ඔප්පු කරලා තියෙනවා. අපි දන්නවා අපි ඉස්සරහ තියෙන කාර්ය බරපතලයි කියලා. ඔබ ඉස්සරහ අපි ඉස්සරහ තියෙන්නේ සරල පුංචි කාර්යයක් නෙවෙයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. අපි ඉස්සරහ තියෙන්නේ මේ ධනපති ක්‍රමය ඇතුලේ තවත් ධනපති ආණ්ඩුවක් හදාගැනීමේ දේශපාලනය නෙවෙයි. එහෙනම් මේක ඉතා ලේසියි අපිට. අපි ඉස්සරහ තියෙන්නේ මේ දේශපාලනය ඇතුලේ මේ රට ඇතුලේ හැදිච්ච ධනපති ආණ්ඩුවකට එකතු වෙලා ඒකෙන් මොනවර අරගෙන ජීවත් වෙන දේශපාලනයක් නෙවෙයි. ඒකෙන් මොනවා නම් ඊටලා ලේසි. අපි ඉස්සරහ තියෙන්නේ මේ මහා කුරුරු අධිරාජ්‍යවාදයත් ඒ අධිරාජ්‍යවාදයේ සෙවණේ හැදෙන ධනවාදයත් වෙනස් කරලා ඒ වෙනුවට නව සමාජයක් නිර්මාණය කිරීමේ අතිශය උත්තරීතර වගේම අතිශය බරපතල බැරෑරුම් කාර්යය අපි ඉස්සරහ තියෙන්නේ. ඒක ලේසි කාර්යයක් නෙවෙයි අපි කරනවා. ඒක නිකන් පොල්ලකින් ගාලා කජු පූලමක් කරන වගේ වැඩක් නෙවෙයි. හැබැයි ඒක කොතරම් බරපතල වුණත් කොතරම් දුෂ්කර වුණත් අපේ රටේ ජනතාවට අපේ රටට ඒ මගහැර වෙන මගක් නැහැ කියලාත් අපි හොඳින් දන්නවා. ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අපි ගමන් කරමින් ඉන්නේ. ඉතින් අපි දන්නවා මේ ගමන යනකොට සතුරා කුමන්ත්‍රණ කරනවා. සතුරා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. සතුරා අපේ විශ්වාසය බින්දින කටයුතු කරනවා. අවස්ථාවාදී කල්ලි නිර්මාණය වෙනවා. කුමන්ත්‍රණ නිර්මාණය වෙනවා. ඔත්තුකාරු නිර්මාණය වෙනවා. විප්ලවාදී ව්‍යාපාරයක් විඳවට්ටන්න තමන්ට කරන්න පුළුවන් හැමදේම කරන්න විවිධ දේවල් නිර්මාණය වෙනවා. හැබැයි ඒ සියල්ල මැද්දේ ඒ සියලු දුෂ්කරතා අභිබවා ඉස්සරහට යන්න අපි සමත් වෙන්න ඕන. ඒක අපිට පුළුවන් කියලා අපි ඔප්පු කරලා තියෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණේ මුළු ඉතිහාසයම ගත්තොත් අපි දකිනවා අතිශය දෙවන්ත දුෂ්කරතා අභිබවා අපේ ඉතිහාසයක්. අභියෝග සමග පොරබැදූ ඉතිහාසයක්. දුෂ්කරතා හමුවේ නොවැටි පසු නොබ සිටින ඉතිහාසයක්. එහෙම ඉතිහාසයක් එහෙම කීර්තිමත් ඉතිහාසයක් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට විතරයි. එවැනි කීර්තිමත් ඉතිහාසයක් තියෙන්නේ ඔබේ අපේ පක්ෂයේ වෙච්ච රෝහණ සහෝදරයා අපිට නිර්මාණ කර දීපු තමන්ගේ ජීවිතේ පූජා කරලා ආරක්ෂා කර දීපු ජනතා විමුක්ති පෙරමුණ විතරයි එවැනි පක්ෂයට අපේ රටේ තියෙන්නේ. හැබැයි අපි දන්නවා ඒ වගේම එවැනි පක්ෂවලට ආපු සමහරුන්ට මේ දුෂ්කරතාවය දරා ගන්න බැරි වුණාම ගමන දුර වැඩි වුණාම පටු අරමුණු ඉටු වෙන්නේ නැති වුණාම අතරමඟ දාලා යන අය ඉන්නවා. මග නතර වෙන අය ඉන්නවා. පාවා දෙන අය ඉන්නවා. ඒ නිසා එවැනි අයටත් මුණ දෙමින් මේ දේශපාලකයන් සිද්ධ වෙනවා කියන එක අපිට රෝහණ සහෝදරයා ආරම්භයේ සිට ගන්නලා තියෙනවා. ලෝකේ ඕනම විප්ලවීය ව්‍යාපාරයකට තමන්ගේ ජයග්‍රහණ කරන්න සිද්ධ වෙලා තින්නේ එවැනි පලා යන්නන් පාවා දෙන්නන් අතරමඟ නතර වෙන්නන් කකුලෙන් අදින්නන් කුමන්ත්‍රණය කරන්නන්ගේ සියලු ක්‍රියා මැද්දේ ඒ සියල්ල පරදමින් යන ගමනක් තමයි තියෙන්නේ. අපේ ගමන වඩා දුෂ්කර වන්නේත් ඒ වගේම වඩා විචිත්‍ර වන්නේත් ඒ වගේම වඩා වටිනාකමින් වැඩි වන්නේත් මේ සියල්ල මැද්දේ අපි ඉස්සරහට යන සිද්ධ වෙන නිසා. ඉතින් මේ තත්ත්වයන් තියෙන්නේ මේ මෑත කාලේ විතරක් නෙවෙයි. අපි දන්නවා අමාරු කාලවලදී විශේෂයෙන්ම අමාරු කාලවලදී දේශපාලන දුෂ්කර අවධිවලදී නතර වෙන අය කඩා වැටෙන අය ඉන්නෝ. නමුත් ඉතිහාසයක් නිර්මාණය කරන්න ඕන නෙවෙයි. මට මතකයි 1988 89 කාලේ ඉන්දියානු ආක්‍රමණයකට එරෙහිව මාතෘ භූමි නිදහස් වෙනුවෙන් අපේ සහෝදරවරු අපේ රටේ දේශප්‍රේමී ජනතාව අවිදරා සටන් කරපු කාලේ මේ රට නිදහස් කරගන්න තමන්ගේ ලේන් ජීවිතවලින් වන්දි ගෙවමින් සටන් කරපු කාලේ ඒ කාලේ සමහරු ඇත්තරලා ගියා නතර වීම සිද්ධ වුණා පාවාදීම් සිද්ධ වුණා. අන්න ඒ වගේ වෙලාවක ධෛර්යහීන කරගත්තේ නැති අපේ සගයෙක් ලියපු කවියක් තිබ්බයි තාමත් වටින. ඒක එදාට වගේ මටත් අදටත් වටිනවා කියලා මම කල්පනා කරනවා. ඊට කලිනුත් අපි ඒක කියලා තියෙනවා. මොකද
මේ වගේ දුෂ්කර වෙලාවල් වලදී සමහරු පලා යනකොට දාලා යනකොට ධෛර්ය හීන කර නොගෙන ධෛර්යයෙන් සිටීම තමයි ජයග්‍රහණ සඳහා අවශ්‍ය පළවෙනි කාරණේ බවට පත් වෙන්නේ. දැන් මට මතකයි එදා 1988 කාලේ අපේ සටන් සගයේ කිව්වා මෙන්න මෙහෙම. කන්හිරි වැටෙන ලය පුපුරන වෙඩි සද්දෙන් නොසලෙන පිරිස පමණක් අපහා එද්දෙන් යන්නට දෙපා පණ නැති අය නවතිද්දෙන් ජය බිම කරා යමු අපි පෝරක මැද්දෙන් කියලා කිව්වා. කන්හිරි වැටෙන ලය පුපුරන වෙඩි සද්දෙන් නොසලෙන පිරිස පමණක් අපහා එද්දෙන් යන්නට දෙපා පණ නැති අය නවතිද්දෙන් ජය බිම කරා යමු අපි බාධක මැද්දෙන් කියලා එදා කිව්වා වගේම අදත් අපි කියනවා ඔව් ජනතා විමුක්ති පෙරමුණ ජය බිම කරා බාධක මැදින් ගමන් කරමින් ඉන්නවා. ඒ දුෂ්කර ගමනට යන්න බැරි අයට අය නතර වෙනවා නම් ඒ අය නොසලකා යන්න අපට පුළුවන්කම තියෙනවා. අපට ඉල්මහේ වීරු උගන්වපු එක පාඩමක් ඒක. අපට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් උගන්වපු පාඩමක් ඒක. දුෂ්කරතා අභිභව යන්න සූදානම් වෙන්න කියන තමයි අපට උගන්වලා තියෙන්නේ. එනිසා ආදරණීය සහෝදරෝනි අපි ඉස්සරහා තියෙන වගකීම ධනවාදයේ පිළිබඳව නැවත නැවත ඔබට කියන්න අවශ්‍ය කියලා අපි හිතන්නේ. මේ ආණ්ඩුව අනුගමනය කරගෙන මේ සමාජ ක්‍රමයක් අපේ රට විනාශය කරා ගමන් කරමින් තියෙනවා. ඒ විනාශය කරා ගමන් කරමින් තියෙනවා. ඒක ගොඩ ගන්න ජනතා විමුක්ති පෙරමුණ හැරෙන්න එක වෙනස් කරන ජනතා විමුක්ති පෙරමුණ හැරෙන්න වෙන කිසිවක් නැහැ. ඒ නිසා අපි දෙවන්ත ජනතා බලයක් නිර්මාණය කළ යුතු තියෙනවා. ඒ ජනතා බලයක් නිර්මාණය කරන ගියාට පස්සෙත් අපි දන්නවා ඒක ලේසි නෑ බාධක තියෙනවා. අපේ රටේ ජනතාව පළවෙනි පාර කතා කරපු ගමන් පළවෙනි පාර මේ සත්‍ය අහපු ගමන්ම ඒක තේරුම් අරගෙන මේ සන්ට එකතු වෙනවා කියලා අපි හිතන්නේ. සමහරු ඉක්මනින් එකතු වෙනවා, සමහරු ටිකක් ප්‍රමාද වෙනවා, සමහරු ටිකක් වැඩි වෙලාවක් ගන්නවා. හැබැයි කොතරම් වෙලාවක් ගත්තත් අපේ රටේ පොදු ජනතාව ධනවාදයෙන් පීඩාවටපත් ජනතාව ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙනවා කියන එක අපිට ඉතාමත් විශ්වාසයි. අපට ඒ සත්‍ය කියා දුන්නේ රෝහණ විජේට සහෝදරයා. රෝහණ සහෝදරයා අපට කිව්වේ අපට අද හැවුම්කම් දෙන්නේ නැති කන හෙට හැවුම්කම් දෙනවා. හෙට හැවුම්කම් දෙන්නේ නැති කන අනිද්දට හැවුම්කම් දෙනවා. ඒ නිසා මේ සියලු ජනතාව ජනතා විමුක්ති පෙරමුණට හැවුම්කම් දෙනවා කියන සත්‍ය අපට කියා දුන්නේ රෝහණ විජේට සහෝදරයා. මේක අපට තේරුම් ගන්න පුළුවන් මම පුංචි උදාහරණයක් කියන්න. මොකද සමහර අය මේ ජනතාව පිළිබඳ අවිශ්වාස කරනවානේ. අපි සමහර හේතුවත් කියන කොහොමද ජනතාවත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒගොල්ලෝ එන්නේ නැහැ නේ කියන්නේ. ඇත්තනේ බැලුවට පස්සේ මෙතරම් සත්‍යයක් පෙනෙපෙනී තියෙද්දි මැතිවරණයක් ආවට පස්සේ අපේ රටේ සමහර ජනතාව ඡන්දදායකයා පොලිමේ ගිහිල්ලා මොකෙක් හරි හොරෙකුට ඡන්ද දෙනවා. දීලා පස්සේ බැන බැන ඉන්න. ඒ නිසා සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන්කම තියෙනවා මේ ජනතාවත් එක්ක කොහොමද මේ වැඩේ කරන්න කියලා. නෑ. අපිට එහෙම සැකයක් නෑ. අපි ධනවාදයේ විනාශය ගැන විශ්වාස කරනවා. ලෝක හැම දෙයක්ම తాවකාලිකයි. ධනවාදයේ සදාකාලික වෙන්න බෑ. ධනවාදයේ විනාශ වෙන්න ඕන, පරදින්න ඕන. අධිරාජ්‍යවාදෙත් එහෙම තමයි. ඒ වගේම සමාජවාදී අනිවාර්යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ධනවාදී අර්බුදයේ විසින් මේ රටේ බහුතරයක් ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ සමග මේ සමාජය වෙනස් කිරීමට අත්වල බඳ ගන්න සිද්ධ වෙනවා කියන එකත් අපි විශ්වාස කරනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණට එකතු කර ගැනීම සහ එකතු වෙන විදියට නායකත්ව දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කිරීම සූදානම් සිටීම තමයි අපේ අරමුණ. සමහරු පොඩ්ඩක් වෙලා ගන්න පුළුවන් මේ වැඩේට එන්න. දැන් අපි දැකලා තියෙනවානේ සමහරට ටිකක් සමහරු ඉන්නවා ටිකක් බරපතල රෝග තියනා ඉන්නවනේ. විශාල බරපතල රෝග තියනා ඉන්නවනේ. ඒ අය ගිහිල්ලා බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරයා පරීක්ෂා කරලා පරීක්ෂණ ඔක්කොම කරලා ලෙඩේ හරියට හොයන් කියනවා ටිකක් බරපතල රෝගයක් තියෙන්නේ. පොඩි බෙහෙත් වලින් මේක හොඳ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේකට ශල්‍ය කර්මයක් කරන්න ඕන කියලා කියනවා වෛද්‍යවරයා. ඔපරේෂන් එකක් කරනවා කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි දන්න හුඟක් ලෙඩ ඔය ඔපරේෂන් වලට ඒ තරම් කැමති නැහැ. ශල්‍ය කර්ම වලට කැමති නැහැ. ඒගොල්ලෝ කල්පනා කරනවා මේක බැරිද වෙන ක්‍රමයකින් හොඳ කරගන්න. ඕම හිතනකොට එක යාළුවොත් ඉන්නවනේ කෙනෙක් කියන්න පුළුවන් කම දෙනවා ඕකට කලබල වෙන්න එපා. ඔකට හොඳ බෝධි පූජාවක් තිබ්බොත් හරි කියලා කියනවනේ. ඊට පස්සේ ඔපරේෂන් එක පැත්තක තියලා එයා යන බෝධි පූජා තියන. හැබැයි හරියන්නේ. ඊට පස්සේ කියනවා අහවල් දේවල්ට බාරයක් වුණොත් හොඳයි කියලා කියනවනේ. ගිහලා බාරකුත් වෙනවා. මේ කරන්න ඕන වැඩේ පැත්තක තියෙද්දි ශල්‍ය කර්මය කරලා දේ හොඳ කරගෙන පැත්තක තියෙද්දි කියලා බාරයක් වෙනවා. ඒත් හොඳ වෙන්නේ නැහැ. තව කෙනෙක් කතාවලා කියනවා අහවල් දිහා වෙන්න හොඳ වෙදමාත්‍යෙක් ගමේ වෙදමාත්‍යෙක් ඉන්නවා. එයා ගාව නියම කසාය වට්ටෝරුවක් තියෙනවා. ඒක බිව්ව සුමානෙන් වැඩේ ගොඩ කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඒකත් බොනවා. වැඩේ ගොඩ යන්නේ නැහැ. හොර වෙද්දුනේ වැඩ පුරින් රටේ. හරියන්නේ නැහැ.
තව කෙනෙක් කියනවා අහවල් දියා කෙනෙක් කියනවා අපි දන්න නාඩියල් ලෙඩේ කියන්නේ එක කැඳ කෝප්පෙන් හොඳ කරනවා කියලා. ඊට පස්සේ එහෙ ගිහලා කැඳත් බොනවා. ඔහොම එක එක තැන්වල ඔය හොරවෙද්දු ගාව රස්තදු ගාව ගිහිල්ලා රැවටලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ ලෙඩේ වැඩි වෙනවා. ලෙඩේ හොඳටම වැඩුණාට පස්සේ අවසාන මොහොතේ වෙන කරන්න මවතක් නැතුණාට පස්සේ එනෝ වෛද්‍යවර ගාවට එලා කියනවා දොස්තර මහත්තයෝ දැන් කරන්න දෙයක් නැහැ මම ලෑස්ති සල්ල කරමට දැන් වැඩේ කරමු කියලා කියනවා. සමහර ලෙඩ්ඩු ඉක්මනින් මේ කරගන්න සමහරුන් වගේ ලොකු රෝමක් ගහලා ඒත් පස්සේ එනවා මේ වැඩේට. අපි හිතන ධනවාදය ඇතුළේ ජනතාවත් ඔහොම තමයි. ධනවාදය කියන මේ මහා රෝගේ හොඳ කරගන්න තියෙන ශල්‍ය කර්ම තමයි සමාජවාදී විප්ලවයේ. ඒකට එකවර වෙනුවට වෙන පොඩි දේවල් කර ඇවිදිනවා. ඔම රස්තියාදුක ගහ යනවා එක දේවල් කර අරයා පස්සේ යනවා මෙයා පස්සේ යනවා අරට ඡන්ද දීලා බලනවා මෙයාට දීලා බලනවා අරයාගෙන් හම්බෙ කියලා හිතන් ඉන්නවා මෙයාගෙන් හම්බෙ කියලා හිතන් ඉන්නවා කොළ පාට නිල් පාට මාරු කරනවා තරුණ නායකයෝ වෙනවා වයස්ක නායකයෝ වෙනවා ඔහොම ගිල්ලා හැබැයි වැඩේ කරන තුනට පස්සේ අවසාන මොහොතේ එන්න වෙන්නේ මෙතෙන්ට එන්න සහපීතනවා අපේ රටේ පොදු ජනතාව ධනවාදයෙන් පීඩාවටපත් ජනතාව අපේ රටේ මොන කවුරු පිටිපස්සේ ගියත් తాවකාලිකව නොඑක් නායකයෝ පිටිපස්සේ ගියත් මොන පක්ෂ පිටිපස්සේ ගියත් මේ ප්‍රශ්නට උත්තරයක් නිසා අවසානයේ එන්න සිද්ධ වෙන තැනක් තියෙනවා. එතන තමයි මෙතන ජනතා විමුක්ති පෙරමුණ එක්ක අත්ල් බැඳ ගන්න සිදු වෙන දවසක් අනිවාර්යෙන් එනවා. ඒ දවස වෙනතුරු ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කරගන්නමින් ශක්තිමත් කරමින් ජනතාවට කරුණු කියා දෙමින් ඉස්සරහට යාම තමයි අපේ වාක්‍යයෙන් බාටපත් වෙන්නේ. ඒ සාදරණීය සහෝදර සහෝදරනි අන්නේ වගකීම ඊටම හොඳින් ඉටු කිරීම තමයි අපේ කාර්යභාරය බාටපත් වෙලා තියෙන්නේ. අද අපි මේ ඇවිල්ලා තියෙන එතෙන්ට අපි මෑත ඉතිහාසයේ අමාරු දේශපාලන යුගයේ පෞස් කරමින් මේ ගමන් කරමින් ඉන්නේ. අපි හිතනවා දැන් එක පසු වෙලා ඉවරයි කියලා. අනාගතයේ මෙන් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරන කාලේ. මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන කාලේ. ධනවාදයෙන් ජනතාව කැඩී වෙන්නීම ආරම්භ කරලා තියෙන්නේ. ධනපති ආණ්ඩුවෙන් කැඩී වෙන්නීම ආරම්භ කරලා තියෙන්නේ. ධනපති ආණ්ඩු අරුබුදයට යමින් තියෙන්නේ. අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව අරුබුදයක් නැද්ද? අරුබුද ගොඩක් මැද්දේ යන්නේ. ඒ නිසා තමයි ජාත්‍යන්තර සමුළු වල පිටපතන් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට මතකයි පහුගියදවස්වල රාජපක්ෂ මහත්තයා ගෙන්න උත්සාහ කරා පාර්ලිමේන්තුවට කැසිනෝ වලට සහන දෙන බදු සහන පනත ගෙන්න උත්සාහ කරා. 3-2 බලය තියෙනවා පාර්ලිමේන්තුවේ ඕන එකක් කරන්න පුළුවන්. ගෑණියෙක් මිනිහෙක් කරන්න මිනිහෙක් ගෑණියෙක් කරන්න විතරක් බෑ කිව්ව ජනාධිපති බලය තියෙනවා. හැබැයි මොකද සිද්ධ වුනේ? පහුගිය මාසේ 24 වෙනිදා ගෙන්න උත්සාහ කරා කැසිනෝ වලට බදු සහන දීමේ පනත ගෙනා ගන්න බැරි වුණා ලෝක ඇකුළුව. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට එළියෙන් ඇතුලෙන් දෙකෙන්ම ප්‍රශ්න තියෙනවා අරුබුද තියෙනවා. Tamanට ඕන පනත සම්මත කරන්න බැරුව අකුල ගන්න බල කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා සාමාන්‍ය යමක් කරන්න හිතුවොත් එම ලේසින් අකුල ගන්න නැහැ. ඒ පනත අකුල ගන්න තරම් ලොකු බලපෑමක් සමාජයෙන් යට එල්ල වෙලා තියෙනවා. සමාජයේ බලපෑම් හමුවේ අඩිය පස්සට තියන්න සූදානම් කියලා තියෙනවා. සමාජයේ බලපෑම් හමුවේ මහින්ද රාජපක්ෂලව පස්සට තල්ලු කරන්න පුළුවන් කියලා වරක් දෙවරක් නෙවෙයි 3-4 ඔප්පු කරලා තියෙන නිසා මේ ආණ්ඩුව මහා හයිය හත්තියේ තියෙන ශක්තිමත් ආණ්ඩුවක් නෙවෙයි. මේක පෙරලන්න පුළුවන් ආණ්ඩුවක්, පෙරලන්න ඕන ආණ්ඩුවක්. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තම එක්සත් ජාතික පක්ෂය මේ රටේ පෞද්ගලික අවුරුදු 65න් අඩක් පාලනය කරපු මේ රටේ විනාශයට අඩකට වග කියන්න ඕන එක්සත් ජාතික පක්ෂය අද මහා දෙවන්ත අරුබුදයක පැටලලා තියෙන්නේ. නායකයෝ හදා ගන්න බැරුව, නායකයෝ මාරු කර ගන්න බැරුව, නායකයෝ තෝර ගන්න බැරුව, නායකයෝ එලවන්න ගන්න බැරුව, නායකයෝ දාලන්න බැරුව අද නායකත්ව මණ්ඩල බදාගෙන සංගීත පුටු වගේ කැරක් ඉන්නේ. සංගීත පුටු තරංගේ වගේ තියෙන ඉතින්. රටේ ප්‍රශ්න පැත්තක දෙද්දී නායකයන්ගේ ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ අපේ රටේ ජනතාවගේ ප්‍රශ්නය, මේ රටේ ප්‍රශ්නය. ඔය සමහර හැබැයි උත්සාහ කරමින් ඉන්නවා ජනතා විමුක්තියටත් ඔය අර නායක අරුබුදේ හදන්න. අපි කියන්නේ මහත්තුරුනි නායකත්ව සම්බන්ධ අරුබුද, නායකින් පිළිබඳ අරුබුද කාට තිබ්බත් ජනතා විමුක්ති පෙරමුණේ අපිට එහෙමවත් තිබුණෙත් නැහැ, අනාගතේ තියෙන්නෙත් නැහැ. මේ පක්ෂයේ ඉන්න ඕනම කෙනෙකුට ඕන වෙලාවක මේ රටට ජනතාවට නායකත්වයේ සපයන්න පුළුවන් ලෙස තමයි රෝහණ විජේසෝදර මේ පක්ෂය දුවේ. ඒ විදිහට තමයි අපේ වත්මන් නායක සෝමන් සමරසිංහ සහෝදරයා මේ පක්ෂවල තියෙන්නේ ඕනම කෙනෙකුට මේ රටට ජනතාවට නායකත්වය දෙන්න පුළුවන් හැකියාවක් සහිත කණ්ඩායමක් හදන්න ජනතා විමුක්ති පෙරමුණ සමත් වෙලා තියෙන නිසා ඔය නායක අරුබුද කාට දෙමුණත් අපිට පටලවන්න ඉන්න එපා කියලා අපි ඒගොල්ලන්ට කියන්න ඕනකම තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ තියෙන ඒවන මේ ප්‍රශ්න අපිට තියෙන්නේ මොකද්ද? මේ දුෂ්ට ධනපති ක්‍රමය පෙරලා දාන්නේ කෙසේද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා.
මේ දුෂ්ට ධනපතිකම පෙරලා දාන්නේ කවදාද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙන්නේ. මේ අධිරාජ්‍යවාදය පරද්දන්නේ කවදාද කොහොමද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙන්නේ. අපට වෙන ප්‍රශ්න මොකක්වත් නැහැ. ඒ වෙනුවෙන් කැප කරන්න ආපු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ. ඒ වෙනුවෙන් මිය ගියපු දිවි පිදුව පිරිසක් අපි සමරන්නේ. ඔවුන් මේ පක්ෂ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් අධිරාජ්‍යවාදයට එරෙහිව Tamanට දිවි පුදන්න පුළුවන් වෙලා කියලා පෙන්නවා. ඒ ඔවුන් දිවි පිදුවා ඒ අනුව ඒක ගෞරවයෙන් බාරගත්තු ඒ ගෞරවයෙන් විශ්වාස කරන අපි හෙට දවසේදී මෙරටේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් අපේ මෞපිය විමුක්තිය වෙනුවෙන් අපට දිවි පුදන්න බල කරොත් ඕන මොහතක නොපැකිල දිවි පුදන්න සූදානම් කියලා සතප කරපු ජනතාවක් මේ ඉන්නේ. ඒව නායකත්වයක් මේ ඉන්නේ. ඒ නිසා අපිට තනතුරු බදාගෙන කරන දේශපාලනයක් අපිට නැහැ. අපි මැරෙන්න ආපු මිනිස්සු, අපි දිවි පුදන්න ආපු මිනිස්සු, ඕන වෙලාවක මේ පක්ෂ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමන්ගේ හැමදේම කැප කරලා ජීවිතේ වුණත් කැප කරන්න පුළුවන් කියලා ආපු අයට වෙන මොනවද ලොකු? අපේ පක්ෂ කිසි කෙනෙකුට ඒව ලොකු දේවල් නෙවෙයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඊට පැහැදිලි පවිත්‍ර අරමුණක් එක දේශපාලනය කරමින් ඉන්නේ. ඒ අරමුණ කරා අපි අනිවාර්යෙන් න්‍යායතුව තියෙනවා. ඒ අරමුණ කරා යම සඳහා ජනතාව ඒකරාශී කළ යුතු තියෙනවා. ඒ වෙනුවෙන් ඒකරාශී වෙන එක, ජනතාව දැනුවත් කරන එක, ජනතාව සංවිධානය කිරීම තමයි ඔබේත් අපේත් වගේම බඩපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි, අපේ පක්ෂයේ නිර්මාණය කරලා අපට පක්ෂයක් නිර්මාණය කරලා ඒ පක්ෂය ඉතා දුෂ්කරතා මැද්දේ රට ඉස්සරහට ගෙනල්ලා රට පුරා පැතිරිච්ච දෙවන්ත පක්ෂයක් අපට හදා දීලා උගන්නලා අත්දැකීම් හදා දීලා අපි නොසිතූ වෙලාවක අපෙන් සමුගත්තු රෝහණ විජිත සහෝදරයා තුල අපේ ප්‍රේමණීය සගෙන් අපි සමරමින් ඉන්නේ. වේලාස අපට කලින් ඇහැරිලා වේලාසන අවදි වෙලා වේලාසන අපිවත් අවදි කරවලා අපි සූදානම් වෙලා වේලාසන සමුගත්තු සහෝදරු සහෝදරයන් පිරිසක් අපි සමරමින් ඉන්නේ. අපට වගකීමක් තියෙනවා. මොකද්ද වගකීම? ඒ වගකීම තමයි ඔවුන් මේ මෞබිම වෙනුවෙන් අපේ රටේ ජනතාව වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඊටම අදිෂ්ඨානෙන් මරණයට බිය නොවි මරණය වැළඳ ගනිත්ති මරු වැළඳ ගල්ති ඔවුන් කිසියම් දෙයක් විශ්වාස කරා. ඒ විශ්වාසය තමයි ඔවුන්ගේ හදවත පතුලේ තිබිච්ච හීනය අපේ රටේ ධනවාදය පරදලා සමාජවාදයේ රතු දජය එසවන හීනය ජනතා විමුක්ති පෙරමුණේ පණ රැක ගන්න සමාජිකයන් අනාගතයේ බිහි වෙන සිළු දෙනා ඉටු කරයි කියන බලාපොරොත්තුවක් ඔවුන්ගේ හදවතේ පිරලා තිබුණා. අන්නේ ඔවුන්ගේ හදවතේ තිබිච්ච ප්‍රාර්ථනාව ඉටු කිරීම තමයි අපි ඉස්සරහ තියෙන අභියෝගය. අපේ කාර්යභාර බඩපත් වෙන්නේ. අපි හිතනවා ඒ කාර්යභාරයේ සෑහෙන ප්‍රමාණයක් අපි ඉටු කරලා තියෙන්නේ. 1989 දී සතුරා විසින් රෝහණ විජිත සහෝදරයා තුල අපේ සගෙන් සහෝදර සහෝදරයන් මරා දානකොට ඔවුන්ගෙන් ගිලිහෙන්න ගියපු රතු දජය බිම වැටෙන්න නොදී මා ඉහළින් ඔසවා ගන්න සෝමන් සමරසිංහ සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ සිළු නායකින්ට සිළු සමාජිකින්ට පුළුවන් වුණා ඒ කොඩිය ඒ දජය ඒ අපේ රටේ අපේ පක්ෂයේ කීර්තිමත් රතු දජය බිම දම්මන්න කවුරු උත්සාහ කරත් තාම බැරිලා තිනවා. ඒ දජය මෙරටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයාට සේවන දෙමින් සිංහල දෙමළ මුස්ලිම් ජනයා එකට එකතු කරමින් අදත් ඉහළින් තියනවා, ඉහළින් ඔසවලා තියනවා. අන්නේ දජය රතු දජය අපේ ප්‍රේමණීය සගෙන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ වෙච්ච මෙරටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඒක රාශි කරන්න පුළුවන් ජාතික සමගිය හදන්න පුළුවන් ඒ දජය අපේ රටේ කම්කරුවා ගොවියා තරුණයා ශිෂ්‍යයා කාන්තාව සීල පීඩිත බලවේග එකතු කරලා ඔවුන්ට විමුක්තිය ගෙන්න පුළුවන් ඒ දජය ලෝකේ තියෙන අධිරාජ්‍යවාදය පරද්දලා ජනතාවට නිදහස සහ සමානාත්මතාවය ගෙන්න පුළුවන් ඒ දජය ඉහළින් ඔසවලා දැඩි කොට ඔසවලා සුරත දැඩි කොට ඉහළින් ඔසවලා ජයග්‍රහණය තෙක් අවසන් ජයග්‍රහණය තෙක් නොසලී ගමන් කිරීම තමයි අපේ අභිලාෂය, අපේ වගකීම, අපේ යුතුයකම, අපේ අදිෂ්ඨානය. අනේ වෙනුවෙන් කටයුතු කිරීමට අපි අද මේ 24 වෙනි ඉල්මා සමරුවේදී අපෙන් සමුගත්තු සියලු සගයන් ඉදිරියේ අපි සාතික වෙනවා. ඔව් ආදරණීය සහෝදරවරුනි, සහෝදරයනි, ඔබෙන්
ගිලිහෙන්නට නොදී අපේ අතරගත්තු ජනතා විමුක්ති පෙරමුණේ රතු දජය සමාජවාදී ජදය නැවත බිම් වැටෙන්න ඉඩ තියන්නේ. එය අපේ රටේ උස් කඳු මුදුන වෙච්ච පිදුරු තලාගල කන්දට ඉහළින් ඔසවන දවසක් අනාගතේ නුදුර එනවා. ධනවාදයට අනිච්චවත සංඛාරා කියන අධිරාජ්‍යවාදයට අනිච්චවත සංඛාරා කියන ධනවාදය අධිරාජ්‍යවාදය පරදදමා මෙරටේ මිනිසෙක් විසින් මිනිසෙක් සූරා නොකන යුක්තිය පරිච්ඡ සාධාරණ පරිච්ඡ සමාජවාදී සමාජයක්. ඔව් මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මූණේ හිනා දකින්න පුළුවන් සමාජවාදී සමාජයක් නව සමාජයක් නිර්මාණය වෙන දිනය නුදුරේ එළඹෙනවා. අන්නේ දිනය උදා කිරීම සඳහා අපේ දෑත් වලින් අපේ දෑස් ඉදිරිපිට ඒ දිනය නිර්මාණය කරන්න ඒ සමාජ නිර්මාණය කරන්න පෙරට යන්න අපි සූදානම් සටන් කරන්න සූදානම් කැපකිරීම කරන්න සූදානම් අවශ්‍ය නම් සමාජවාදය වෙනුවෙන් මොබි වෙනුවෙන් දිවිපුදා හෝ ජයග්‍රහණ ගන්න අපි සූදානම්. ඒ සඳහා අපි හැමදෙනාම අත්අල්මද ගම්මු. අපි හැමදෙනාම එකතු වෙමු දැනුවත් වෙමු සංවිධානය වෙමු පෙරමුණ ගම්මු. හැම සටන් පෙරමුණකම සටන් කරමු ජනතාවට නායකත්වය දෙමු ජයග්‍රහණ කරා යමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් අපි අපෙන් සමුගන්නවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි.